Multilac, Colour the World Sri Lankan. පත්තරවල මාධ්‍ය වලින් අපි දැක්කා සාෆි සාබ්දීන් නිදහස් වෙනවා වගේම එතුමාට හිඟවැටුප් පවා ගෙවන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නියම කරලා තිනවා එතුමාට හිඟවැටුප් සියල්ල ගෙවා දමන්න කියලා. එතකොට අපි අහන්නේ දැන් මේක මහා බරපතල සිදුවීමක්. ඒ කියන්නේ එතුමාට එක කාරණාවක් සම්බන්ධයෙන් නෙමෙයි කාරණා කීපයක් සම්බන්ධයෙන් එතුමාගේ වැඩතහනමට ලක් කරලා තිනවා. ඒ කියන්නේ වඳ සත්කම් කිරීම, ඊගාවට මුදල් අවභාවිතා කිරීම, ඊගාවට ඒ වගේ කාරණා කීපයක ත්‍රස්තවාදී පනත යටතේ එතුමාට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිනවා. ඒතකොට දැන් මේවා අපි දැක්කහම අපිට පේන්නේ හැමදාම පත්‍රයක් දිහා බැලුවාම හැමදෙනාම නිදොස් කොට නිදහස් වෙනවා. ඊගාවට උසාවියෙන් කියනවා උසාවියෙන් ප්‍රකාශ කරනවා මේ අදාළ පුද්ගලයන්ට අදාළ තොරතුරු සියලු තොරතුරු ගොනු කරලා ලබා දීලා නැහැ කියලා. එතකොට දැන් අපිට පැහැදිලි CID එකටත් පොලිසියටත් ඒ අදාළ නීතිය ක්‍රියාත්මක කරවන්න කරුණු කාරණා සපයන ආයතනට පුළුවන්කම තියෙනවා කෙනෙක් වැරදි දාලා ඉරගත කරන්නටත් වැරදි නැති පුද්ගලයෙක් වැරදි තියෙන පුද්ගලයෙක් වැරදි නැති කළ එළියට දාන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අපිට අහන්න වෙන්නේ සාෆි සාබ්දීන් මහත්මයාටත් නිදහස් වීමේ හැකියාව ලැබුණේ මෙන්න මේ කාරණා ටික ගොනු වීම නිසාද කියන කාරණාව අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට අපි දැක්කා එදා චන්න ජයසුමන මහත්මයා ඇතුළු මේ ආණ්ඩුවේ වියත් මගේ ප්‍රධානීන් සහ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එදා උසාවි ගියා මේවට විරුද්ධව කතා කළා. අද වෙනකොට එතුමා නිදහස් වෙන්නේ කොහොමද? එතකොට ඔහුට චෝදනාවක් නැද්ද? එතකොට දැන් මේ බලාගෙන යනකොට දැන් අපිට සිද්ධ වෙන්නේ සාෆි සාබ්දීන් මහත්මයාට යම් ප්‍රකාශයක් කරන්න ඕනේ එතුමාට. එතුමාට ලොකු බරපතල වැරද්දක් නෙමෙයි වෙලා තියෙන්නේ. එතුමා නිදොස් පුද්ගලයෙක් කරුණු දාලා වැරදි දාලා එතුමාව මේ වැරදිකාරයෙක් බවට පත් කරන්න කටයුතු කළා. උසාවිත් දාලා රිමාන්ඩ් කරන්න කටයුතු කළා. වැරදිලා හරි එතුමා වැරදිකාරයෙක් කියලා මේ වුණා නම් මොකද වෙන්නේ? එතුමා අවුරුදු ගණනාවකට හිරේට යන්න වෙනවනේ. පවුනේ. ඉතින් බලාගෙන යනකොට මේ කියන දේවල් සියලු දේවල් කාරණා අනිත් පැත්ත ගහලාද කොහෙද තියෙන්නේ? ඒ නිසා අපි සාබ්දීන් මහත්මයාට කියන ඔබතුමාට විරුද්ධව ඔබතුමා දැන් නිදොස් වෙලා නිදහස් වෙන්න එපාය. ඔබතුමාට පඩි ගෙවනවා කියලා කියන එකනේ හිඟවැටුප් පවා ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසානේ. ඒ නිසා අපි කියනවා ඔය ඒවට විරුද්ධව ඔබතුමාව හිරේ දාන්න සහ ඔබතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කරපු කටයුතු කරපු අයට විරුද්ධව ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා අපි මේ ඉල්ලා සිටින සාෆි සාබ්දීන් මහත්මයා නැත්නම් මේක බලාගෙන යනකොට එතුමා නිදහස් පුද්ගලයෙක් එතුමා වඳ කළත් නැහැ. ඒ වගේම සිසේරියම් සත්කම් වලදී වඳ කරන්න කටයුතු කළත් නැහැ. ඒවට උපදෙස් දීලත් නැහැ, අනුබල දීලත් නැහැ. ඊගාවට ත්‍රස්තවාදී පනතයට ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්න කටයුතු කළත් නැහැ. මුදල් අවභාවිතාවක් වත් සිද්ධ වෙලා නැහැ. එතුමා සියල්ල බලාගෙනට එතුමා නිදොස් වෙච්ච පුද්ගලයෙක්. ඒ නිසා එතුමාට විරුද්ධව කටයුතු කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේක බලාගෙන යනකොට මේ වෙලා තියෙන අනිත් පැත්ත. එතුමාට තරහකාරයෝ තමයි ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් අධිකරණ ඇමතිතුමා ඉන්නෙත් මේ මුස්ලිම් ජාතිකයෙක් අපේ අධිකරණ ඇමති අලි සබ්රි මහත්මයා. එතුමා ඉන්නකොට එතුමා ඉන්න නිසා අපිට හිතෙනවා තවත් පැත්තක් මේකේ මොනවා හරි දෙයක් තියෙනවද කියලා. ඒ නිසා මේ සියලු කාරණා දිහා බැලුවාම අද වෙනකොට ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ මේක hina වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ තරමට මේ නීතිය හැල්ලු වෙලා තියෙනවා. ඊගාවට වැරදිකාරයෝ නිදොස් වෙලා එළියට එනවා. ඊගාවට සාෆි සාබ්දීන්ලා වගේ මේ රටක් සංහාරණය ජාතියක් සංහාරණය කරන්න කටයුතු කරපු අය නිදොස් වෙනවා. ඊගාවට ඔවුන්ට හිඟුවැටුප් සහිතව ගෙවීම් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාරණා සියල්ල මේ වුණාට පස්සේ එතුමාට ලොකු නඩුවක් දාන්න පුළුවන්. මට විරුද්ධව මේ චෝදනා කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා එතුමාට නඩුවක් දාලා මේ අනිත් අය හිරේ දාන්න කටයුතු කරන්නත් පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒ නිසා මේවා සමාජයේ විහිළුවට ලක් වෙන කාරණා විතරක් නෙමෙයි ආණ්ඩුව කෙරෙහි ඇති කරගත්ත විශ්වාසය දවසින් දවස පරිදු වෙනවා විතරක් නෙමෙයි දවසින් දවස බිඳ වැටෙන තත්වයකටපත් වෙලා තියෙනවායි කියන කාරණාව ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමාට අපි මතක් කරන්න ඕනේ. නිසා ඔබතුමා දැනුවත්ව මේව වෙනවද? ඔබතුමා නොදැනුවත්ව මේව වෙනවද? අගමැතිතුමාටත් ඒ වගේම ජනාධිපතිතුමාටත් මේ කැබිනට් ඇමතිවරුන්ටත් අපි ප්‍රකාශ කරනවා ඔබතුමාලා දැනුවත් හෝ නොදැනුවත්ව මේ ප්‍රපාතයට වැද දාන්න කටයුතු කරනවා කියන කාරණා මතක් කරන්න ඕනේ. ඒ නිසා මේක හැල්ලුවට ලක් කරන්න එපා. ජනතාව විහිළුවට ලක් වෙන වැඩ බවට මේවා පත් වෙනවා කියන කාරණා මතක් කරන්න ඕනේ. මේ පෝර ප්‍රශ්නය සම්බන්ධව රසායනික පෝර තහනම් කළා
කාබනික පොහොර දේශීය නිෂ්පාදන ක්‍රියාවලියකට යන්නේ නැතුව. ඒතකොට දැන් කාබනික පොහොරත් නැහැ, රසායනික පොහොරත් නැහැ. දැන් ක්ෂණිකව හදනවා කාබනික පොහොර. ඒ පොහොරවල තියෙනවා කියලා කියන්නේ මොනවද? රබර් කෑලි, ඊගාවට මැටි, විවිධ දේවල්, يعني කොළ පුච්චපු අපද්‍රව්‍ය මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන එක. මේවා කරන්න නම් ඉතින් අර මොකද්ද උතන තියෙන ලොකු කුණු කන්දක් අර පහුගිය දවස්වල නාය කියන්නේ ඒක ගෙනලා පුච්චලා ගත්තා නම් ඊට වඩා හොඳයි. ඊට වඩා මේ ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේවයි. නිසා කාබනික පොහොර ඒව නෙමෙයි. ඒ නිසා මේවා සැලසුම් සාගතව කරන්න ඕනේ. ඒ නිසා අපි මේ කෘෂිකර්ම ඇමතුමාට අපි මතක් කරන මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා එතුමා යමක් කිව්වහම අහන කෙනෙක්. එතුමාට අපි මතක් කරනවා මේ අනිත් පොහොරවල කෙසේ වෙතත් මේ වෙනකොට රටට විශාල ආදායමක් ගෙනත් දෙන්නේ තේ වලින්. තේ පොහොර ලංකාවට තේ ටික නිෂ්පාදනය කරන්න ගත්ත දවසේ ඉඳලා තේ නිෂ්පාදනය කරේ කාබනික පොහොර වලින් නෙවෙයි රසායනික පොහොර වලින්. ඒ නිසා අපි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාට මතක් කරනවා තාම කාබනික පොහොර වලින් තේ වගා කරලා සාර්ථක අස්වැන්නක් ලබා ගත්තයි කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා අපි මතක් කරන්නේ එතුමානන්ට මේ වෙලාවේදී කාබනික පොහොර නෙමෙයි රසායනික පොහොර තේ වගාව සඳහා අනිවාර්යයෙන්ම ලබා දීමේ කටයුත්ත කරන්න. ඒක ලබා දෙන්න. මොකද මේ වෙනකොට තේ නිෂ්පාදනයේ ලංකාවට විදේශ විනිමය අරගෙන එන දෙයක්. ඒක තමයි ප්‍රධාන අපිට ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙන එක පැත්තකින්. දැන් ඒකත් එන්න කඩා වැටලා තියෙන්නේ. දැන් ගොවියෝ මේ තේ කර්මාන්ත අය වතු අත්හැරලා දාලා තිනවා. දැන් පොර ටික ගහ ගන්න විදියක් නැතුව. ඒ නිසා දැන් ඔන්න රසායනික පොර දෙන්න කියලා තීන්දුව කරලා තිනවා. හැබැයි රසායනික පොර ගහන්න විදියක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? රසායනික පොර මිටියක මිල රුපියල් 8000ක් වෙලා තිනවා. රුපියල් 8000ක් දීලා අවුරුද්දකට 3 වතාවක් ගහන්න ඕනේ. අක්කරයකට සාමාන්‍ය මිටි ගහන්න වෙනවා 10ක් 15ක් විතර. ඒ කියන්නේ එක කාර්තුවකට මාස 4කට සැරයක්. එතකොට මිටි 10ක් ගැහුවා කියලා කියන්නේ රුපියල් 80000ක්. එතකොට අක්කරයකින් රුපියල් 80000ක් ගන්න පුළුවන්ද මේ ඊට පස්සේ 80000ක් එතනට යනවා. ඊගාවට දලු කඩන අයට රුපියල් ලක්ෂයකමාරක් විතර යනවා. ඊගාවට නෙලන්න ගියාම තවත් ලක්ෂයක් විතර යනවා. ඊට පස්සේ මේ සියල්ල කරනකොට අක්කරයකින් ගන්න පුළුවන්කම ලැබෙන්නේ හොඳ අස්වැන්නක් ගත්තොත් ලක්ෂ අවුරුද්දකටම ලක්ෂ 10ක් වගේ මුදලක්. එතකොට ලක්ෂ 10ක් වගේ මුදලක් ගන්නකොට ලක්ෂ 11ක් විතර මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙන නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? තේ වගාවෙන් ජීවත් වෙච්ච මිනිස්සු අද සම්පූර්ණයෙන්ම ප්‍රපාතර කඩා වැටලා තියෙනවා. එතකොට මේ වගා කරු අද අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේදී විශේෂයෙන්ම රටට විදේශීය විනිමය ගෙනත් දෙන තේ වගාව දියුණු කරන්න සම්පූර්ණයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ රුපියල් 8000කට නෙමෙයි පුළුවන් නම් මේ වෙලාවේදී මේ රසායනික පොහොර ටික තේ වලට ගහන රසායනික පොහොර ටික නොමිලේ ලබා දීම සඳහා කටයුතු කරන්න. නැත්නම් ඉදිරි කාලෙ තුල මේ වෙනකොටත් තේ දැල්ල කහපාට වෙලා තේ දැල්ල දවස් 2කින් 3කින් ඇදෙන තේ දැල්ල දැන් සුමාන 2ක් ගියත් තේ දැල්ල උඩට මතුවෙලා නැහැ. ඒ නිසා වෙලා තියෙන රසායනික පොහොර නැති නිසා තේ දැල්ල බාල වෙලා තියෙනවා. මාසෙකට 4 සැරයක් කඩපු තේ ටික දැන් මාසෙකට දවස් දෙසරයක් තමයි කඩන්න වෙලා තියෙන්නේ. ඒ කඩන දැල්ලත් බර නැහැ කියලා කියන්නේ ඊගාවට ඒ මිනිසුන්ට එන ආදායම මාර්ගය සහ මුලින්ම බිඳ වැටලා තියෙනවා. ඒ නිසා තේ වගා කරුවාද නිහඬව හිටියට ඔවුන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරගන්න අවස්ථාවක් වේදිකාවක් නැති බවට පත් වෙලා තියෙනවා. මොකද තේ වගා කරන්ගේ සංගමයේ ඒකාබද්ධ ජනතාවක් එකතු වෙලා ඒ මිනිසුන්ට රැස්වීමක් තියාගන්න තැනක් සිද්ධ වෙලා නැහැ. එකතු වෙලා නැහැ. ඒ නිසා මම මේ ප්‍රකාශය කරන්නේ. ඒ නිසා වහාම කරුණා කරලා ඇමතිතුමා මේ ඔබතුමාට අනිකුත් භෝගවලට දෙන එක අපි මේ කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා තේ වලට රසායනික පොහොර හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේ විකල්පයට දෙන රසායනික පොහොර එක රුපියල් 8000ක් කරලා තියෙනවා. රුපියල් 1300 තිබුණේ පොහොර මිටියක් රුපියල් 8000ක් කරලා තියෙනවා. ඒක රුපියල් 8000 නෙමෙයි රුපියල් 1300 නෙමෙයි නිකන් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්නම් 1300ට හරි දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේදී කෘෂිකර්ම ඇමතුමාගෙන් විශේෂයෙන්ම මම හිතන්නේ ඒකට සම්බන්ධ වෙන්නේ අහින්දානන්ද අලුත්ගමගේ නෙමෙයි අපේ වෛද්‍ය රොමේෂ් පතිරණ මැතිතුමාද කොහෙද භෝග වගා සම්බන්ධව. ඒ නිසා එතුමාට අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මොකද ඔබතුමා ඉන්නේ තේ වතු හිමිකාරයෙක් විදිහට තමයි ඔබතුමාලගේ પરම්පරාව තියෙන්නේ. මේ පිළිබඳව සොයා බලලා වහාම කටයුතු කරන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේදී තේ වගා කරුවන්ගේ සංගම මේ වෙනුවෙන් මම මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. මේ ගෑස් පිළිවීමත් එක්ක දැන් මේ වෙනකොට මාසිකට ප්‍රතිකාරයක් ඔය ගෑස් සම්බන්ධව කතා බහ යනවා. නමුත්
අපිට පේන්නේ නැහැ කොහෙවත් කිසිම ආයතනයක් මේකට මැදිහත් වෙන්නේ. ඒතකොට මේ මිනිස්සු මැරෙන්න ඕනද ඇත්තටම දැන් මේක කාන්තාවක් මේ ගියා ළමයි හතර දෙනෙක් අම්මගෙනේ. දැන් මේ ළමයි හතර දෙනාට කවුද වුන් කියන්නේ? නමුත් දැන් මේ කිසිම ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් නැහැ. මේක ආණ්ඩුවේ සමාගමක් කළා තාම පිළිවෙලක් නැහැ. විසඳුමක් නැත්තේ මිනිස්සු ඇත්තටම මැරෙන්න ඕන මේ යන විදිහට. ඔය දැන් ඉතින් මිනිස්සු මැරිලත් තියෙනවනේ. දැන් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් මැරෙන්න ඕනේ කියලා මැරිලත් තියෙනවා. බිලි දෙන්න. ඒ බිල්ලේ ප්‍රමාණය කොච්චරක්ද කියලා තමයි අපිට දැනගන්න ඕනේ ආණ්ඩුවෙන්. මොකද මේ එක්කෙනෙක් බිලි දීලා මදිද? තව විශාල ප්‍රමාණයක් බිලි දෙන්න ඕනද? තව විශාල ප්‍රමාණයක් මිනිස්සුගේ පෞද්ගලික දේපල විනාශ වෙන්න ඕනද? ඒ කාරණාව තමයි අපිට අහන්න තියෙන්නේ. ප්‍රමිති කාර්යාංශයත් නිහඬයි. පාරිභෝගික අධිකාරියත් නිහඬයි. අදාළ ඇමතිවරයාත් නිහඬයි. ඊගාවට රටේ ඉන්න රටේ නායකයොත් නිහඬයි. ඒ නිසා මෙහෙම නම් මේක අපි කොච්චර ප්‍රමාණයක් බලා ඉන්නද කියන කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මම කිව්වේ ඒකයි. ජනතාවගේ නිහඬතාවය කියලා කියන්නේ සුබ ලකුණක් නෙමෙයි කියන කාරණා මතක් කරන්න ඕනේ. මොකද ජනතාවගේ නිහඬතාවයෙන් සමහර දවස්වල අපි දැක්කේ අවුරුදු 5කට පස්සේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරන එකනේ. මේකේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට මෙහා ගියපු ඊට වඩා විශාල වැඩක් ජනතාව අතරින් උද්දීපනය වෙන්න පුළුවන්. එදාට දැන් මේ රට අවුරුදු 73ක් හොරා කාලා තිනවා. ඒ හොරා කාලා ගත්ත සල්ලි වලට කරපු දේවල් වලින් රටට ආයෝජනයක් නැහැ. අපි සාමාන්‍යයෙන් වෙන රටක් ණය ගන්නේ ඒ රටේ ණය ගන්නේ රටේ සංවර්ධනය කළ ණය ගෙවන්න පුළුවන් ක්‍රමවේදයකින්. මේ ගත්ත ණය වලින් රටට ආදායමක් නැහැ. ඒතකොට හොරා කාලා තිනවා. ඒ හොරා කාලා මදිවට දැන් රටේ පිට රටින් ගෙන්න ආහාර පාන ටිකක් නැහැ. මිනිසුන්ට ළමයිකට දෙන කිරි ටිකක් නැහැ. ඉතින් මෙහෙම වෙලා ගියාට පස්සේ ජනතාව මොකද කරන්නේ? ජනතාව අර මේ පාර්ලිමේන්තුවේ කියලා කිව්වොත් නගර පළාත් සභාවේ කියලා කිව්වොත් නගර සභාවේ කිව්වොත් වටපිටාව අල්ලලා හොඳට නෙලයි මැති ඇමතිවරුන්ට ඒ තත්ත්වය තමයි මේ උදා වෙමින් පවතින්නේ. ඒ නිසා අපි මැති ඇමතිවරුන්ට මතක් කරනවා ඔබතුමාලගේ වෙලාව හොඳට බලා ගන්න. මොකද ඉදිරි කාලය සුබ නැහැ කියලා කාරණාවත් මතක් කරන්න ඕනේ. නෙලන්න පටන් ගත්තාම මේක UMP මේක පොහොට්ටුවේ මේක මේ අතේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් කියලා බලන්න ගන්න නැහැ. මොකද මුන් ඔක්කොම එකතු වෙලා අවුරුදු 73ක් කාලා තියෙන මේ රට. ඒ කාපු එකට නෙලන්න ගියාම මිනිස්සු බලන්නේ මේ නෙලන්න ඕනේ කාටද කියලා. ඒ නිසා නෙලයි බඩකට පිරෙන්න ඊට ඉස්සෙල්ලා ඔබතුමාලගේ වෙලාවක් බලා ගන්න. නැත්තම් මේ රටට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. දැන් ඒ වගේම මේ ආණ්ඩුව බලයට ගේන්න පත් වෙච්ච වහන්සලා වගේ අය දැන් වහන්සලා නම් ටිකක් හරි කතා කරනවා. නමුත් තව විශාල පිටසක් ඉන්නවා මේ ආණ්ඩුව වලේ මේ 89 ලක්ෂයේ ජන්දගොඩ වැඩි කරන්න එකතු වෙච්ච. දැන් වහන්සලා මේ සංවිධාන සියල්ලම නිහඬයි මේක. සමහර අය ඉන්නවා දැන් මේ හැමතැනම අපි දකින්නෝනේ මේ මහ පොළොවේ ගත්තාම හැමතැනම මැණික් ගල් නැහෙනේ. බොරුළු කැට ආරෝපණය තියෙනවා. අපිට ඉතින් කියන්න පුළුවන් මේක අන්ධකාරය ගියොත් එහෙම කකුල රැඳුනා මේක මැණික් ගලක් වෙන්න පුළුවන් මේක මැණික් ගලක් වෙන්න පුළුවන් කියලා. හැබැයි වඩා ආලෝකය දැක්කහම තමයි අපිට පේන්නේ මේක මැණික් ගල තමයි මෙතන තියෙන්නේ මේ ඔක්කොම අනිත් කළු ගල් කැට කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ වරප්‍රසාද සහ වරදාන ලබා ගැනීමේ අරමුණ ඇති කරගෙන විවිධ පිරිස් එනවා. ඒ අරමුණෙන් ඉෂ්ට වුණාම ඒගොල්ලෝ ඇතින් හැලෙනවා. ඉතින් අර ආලෝකයේ උදාම වුණාම මැණික් කැට පේනවා වගේ ඉතින් මේ කාලය තුලදී අපි රටේ ජනතාවත් එක්ක ජීවත් වෙන්නේ අපිට දැන් මේ වෙලාවේදී දැන් අපේ ප්‍රකාශයක් ගියාම මාධ්‍යවල සමහරලාට මේ YouTube channel වල යනවනේ අපේ අදහස් අපේ ගියාම මේක සමාජවාදී කාර්යවලට ලොකු ප්‍රශ්නයක් මේක. දැන් ඒගොල්ලෝ අපිට බයින්න පටන් අරගෙන ඉතින් ඉස්සර අපිට හොඳ කිව්වා. දැන් ඊවට UMP කාර්යවත් අපිට බයිනවා. ඊගාවට පොහොට්ටු කාර්යවත් දැන් අපිට බයිනවා. දැන් ඔක්කොම අපි හතුරු බවට පත් වෙලා තියෙන්නේ මොකද අපි යථාර්ථය වෙනුවෙන් පෙනී සිටින නිසා. අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුහාර ටිබෙට් ජාතික ඇස්මහින්ද හාමුදුරුවෝ කිව්වේ ටිබෙට් රටේ ඉපදිච්ච ටිබෙට් ජාතික ඇස්මහින්ද හාමුදුරුවෝ අවුරුදු 9 දී ලංකාවට ආවා. ඇවිල්ලා ලංකාවේ පැවිදි වෙච්ච භික්ෂුවක් උන්වහන්සේ ටිබෙට් රටට වඩා ආදරය කරේ අපේ රටට ලංකාවට. උන්වහන්සේ පැහැදිලි කරේ මොකද්ද? රට කන උන්ව වනසා රට දැය රැකුම එයයි මගේ අද දවසේ මහානකම. ඒ කියන්නේ රට කන උන් විනාශ කළා දාලා මේ රට ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි මගේ මහානකම. මොකද රටක් අපි සමහර අය එනවා සමහර අය කියලා දුනා මේ හාමුදුරනේ වහන්සේලා මේ පන්සලට යනවා බණක් භාවනාවක් කරගෙන ඉන්න කියලා. බණක් භාවනාවක් කරගෙන ඉන්න අපි හිටියනම් වෙන්නේ මොකද්ද? මැලේසියාවට, ඉන්දුනීසියාවට, ඉරානයට, ඉරාකයට, ඇෆ්ගනිස්තානට වෙච්ච දේ. ඒ නිසා මේ රටේ බණ භාවනා කරන රටක් තියෙන්න පාය. ඒ රට ආරක්ෂා කිරීමේ කාර්යභාරය මගේ වගකීම. ඒක තමයි ටිබෙට් ජාතික ඇස්මහින්ද හාමුදුරුවෝ කිව්වේ. රට කන උන්ව වනසා රට දැය රැකුම එයයි මගේ අද දවසේ මහානකම. ඒක තමයි මගේ අද දවසේ මහානකම. මොකද මහානකම මේ ශාසනය පවතිනත් රට පවතින මේ රට ශාසනය ගෙනියන්නත් සිංහල ජාතියක් පවතිනත්
රටක් තියෙන්න ඕනේ. මේ රට වෙන අය ආක්‍රමණය කරගත්තට පස්සේ අපිට පුළුවන් ද ගස් ගල් වල භාවනා කරලා ඉඳලා අපි කකුල් දෙකෙන් අල්ල ගහයි ඒ මේ ගල් තලාවෙම. ඒක තමයි වෙන්නේ. ඒක තමයි කරන්න ඕනේ. ඒක තමයි මැලේසියාවට උනේ. ඒක තමයි මේ ඉරානට උනේ. ඉරාකෙට උනේත් ඒක. ඉතින් ඒක කරන්නද මේ ලංකාවේ? ලංකාව කියලා කියන්නේ එහෙම රටක් නෙමෙයි. මේ රටේ හාමුදුරුවෝ ඉතිහාසය තුල මේ රට රැක්කේ තමන්ගේ ජීවිත පරදුවට තියලා. මිගෙට් මේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සිංහ කොඩිය මේ බිම දාපු වෙලාවේදී ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහල කොඩිය එසකලා මොකද කිව්වේ? තාමත් මගේ රට උඹලට යටත් නැහැ කියලා කිව්වේ ගිවිසුම ගහලා නැති නිසා. ඒ නිසා එහෙම හාමුදුරුවෝ අදත් ඉන්නවා. ඉතින් ඒ හාමුදුරුවරුන්ට ඒ හාමුදුරුවෝ මේ රට වෙනුවෙන් කතා කරනකොට සමාජකාරයන්ට සමාජවාදී පක්ෂවලට රිදෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඊගාවට මේ පොහොට්ටුකාරයන්ට ඔය කියන අයට රිදෙන්න පුළුවන්. අපි යථාර්ථය වෙනුවෙන් නැගිටිනවා. යථාර්ථය ඇතුළත අපි පහර දෙන්න ඕන තැනදී පහර දෙනවා. ඒක තමයි අපේ වගකීම. මේ සිවිල් සංවිධාන මේ සාකච්ඡාවක් තිබුණා. මාධ්‍ය සාකච්ඡාවකට කිව්වා දැන් මේ ගෑස් පිපිරීම සම්බන්ධව. දැන් ඒගොල්ලන්ට සැකයක් මතුවෙනවලු තම සමාගමක් එන්නේ එන්නේ මේ පිපිරීමත් එක්ක. ඒ තරගයක් දෙන එක හොඳයි. තරගයක් දෙන එක හොඳයි. ඉතින් මිනිස්සු මරලා මේක මේ සමාගමක් නැවත ලංකාවට ඒවට සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩාක් අය අපි දැක්ක කියනවා දැන් මේ දෙක මෙහෙම පිපිරීම් බවට පත් වෙලා ගියාට පස්සේ අලුත් එකක් ආණ්ඩුවෙන්ම නිර්මාණය වෙන්න පුළුවන්. ආණ්ඩුවේ හවුල්කාර පිරිසක් නැත්නම් ගජමිතුරෙක් මේක ආරම්භ කරන්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවා. ඒ නිසා අපිටත් හිතනවා එක පැත්තකින් මෙහෙම කරන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා. ඉතින් අපි කියන්නේ මේකේ රටේ ජනතාව මරලා මේ ජීවිත විනාශ කරලා බිලි අරගෙන ඒකේ මූලාරම්භ විදියට මේක කරන්න සූදානම් වෙනවනේ. ඒක බරපතල වැරද්දක්. ඒ නිසා මිනිස් ඝාතනයක් මේ අමානුෂික විදියට මිනිස් ඝාතනයක් විදියට තමයි අපි මේක දකින්නේ. නිසා මේ වෙනුවෙන් මොකද ආණ්ඩුව මේ වනතුරු ක්‍රියාමාර්ග අරගෙන නැහැ. දැන් මේ මිනිසුන්ට වන්දි දෙන්න ආණ්ඩුව තීරණය කරන්න පාරිභෝගික අධිකාරියක් තියෙනවා, ප්‍රමිති කාර්යාලයක් තියෙනවා, කාර්යාංශයක් තියෙනවා. මේවා නඩත්තු වෙන්නේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින්. මේ ඔවුන් පඩි ගන්න, ඔවුන් යාන වාහන වල යන්නේ, ඔවුන් කන්නේ බොන්නේ, ඔවුන්ගේ බඩ වියත රැකගන්නේ මේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ ජනතාව මාරයාට බිලි දීලා ඔවුන්ගේ ගෙවල් වල ගෑස් ටික පුපුරනවා. මම දැක්ක ඊයේ කඩයක් පුපුරලා තියෙන සම්පූර්ණ හෝටලයක්. එතකොට ඒ ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තිනවා. ඒ නිසා මේ ගෑස් ඊගාවට මම දැක්ක ගෑස් වල ගෑස් කම්පැනි මේවට මේ ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා, රැකවරණයක් දාලා තියෙනවා, ජීවිත රැකවරණයක්. එතකොට මේ ඉන්ෂුරන්ස් එකේ සල්ලි හොරා කාලයි කියලාත් අපිට ආරංචියක් තියෙනවා. ඒ නිසා මේව වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මේ වෙනුවෙන් වහාම සාමූහිකව තීන්දුවක් අරගෙන මේ කියන මේ ගෑස් සමාගම් වලින් මේ මිනිසුන්ට වන්දි ලබා දීමේ කාර්යභාරය හැකි ඉක්මනින් කරන්න. ඒ විතරක් නෙමෙයි තාමත් දැන් අපි හිතුවා දැන් සුමානයක් විතර යනකොට පළවෙනි එක පිපිරීමේදී දෙවෙනි එක පුපුරන එකක් නැහැ කියලා. මොකද ගෑස් ටික එකතු කරලා ඉවරලා මිනිසුන්ට විකල්ප ගෑස් ක්‍රමවේදයක් භාවිතා කරයි කියලා. බලන්න දෙවෙනි දවසේ පිපුරුවා. බැම් බලනකොට තුන්වෙනි දවසේ පිපුරනවා. දැන් ඊයේත් පිපුරුවා. සමහරවිට අදත් පුපුරලා තියෙයි. එතකොට මේක මේ පිපිරීම දිගින් දිගට යනවා නම් මොකටද මේකට ආණ්ඩුවක්? මොකටද මේ රටට ප්‍රමිති කාර්යාංශයක්? මොකටද මේ රටක පාරිභෝගික අධිකාරියක්? මේ රටේ නීතියක් මොකටද එහෙනම්? ඒ නිසා මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා අදාළ පුද්ගලයන්ට සහනයක් දෙන්න වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒ වගේම අර පිපිරීම වෙච්ච අයට වන්දි ලබා දීම සඳහා වහාම කටයුතු කරන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරනවා. මොකද අර ගොවියෝ පාරට බැස්සා වගේ නෙමෙයි, අනිකුත් අය පාරට බැස්සා වගේ නෙමෙයි. මේ රටේ ගෑස් භාවිතා කරන මිනිස්සු ජනතාව පාරට බැස්සොත් ආණ්ඩුව ගෙදර ගිහිලා තමයි ගෙදර ගිහිල්ලවත් නවතින සැනසුම් සුසුමක්වත් හෙලන්න හම්බෙන එකක් නැහැ කියන කාරණාව මතක් කරගන්න ඕන. මොකද ජනතාව මේ වෙලාවට ඉන්නේ අර නිශ්චල ජලාශය බොහෝ ගැඹුරුයි කියලා කතාවක් තියෙනවනේ. ඒවායේ තියෙන්නේ බොහෝ ගැඹුරුයි. ඒ වගේ තමයි ජනතාවේ නිහඬතාවය කියලා කියන්නේ පිපිරීමක් වුණොත් කොහෙන් පුපුරන්න පටන් ගනීද දන්නේ නැහැ. මැති ඇමතිවරුන්ට අයිත් තමන්ගේ කැබිනට් එකටවත් පාර්ලිමේන්තුවටවත් යාගන්න පුළුවන්කම ලැබෙයිද කියලා කාරණාවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ සියල්ල නිහඬතාවය කියලා කියන්නේ ලොකු පිපිරීමක මූලාරම්භය කියලාත් මතක් කරන්න ඕනේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, colour the world Sri Lankan.